समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि सुनन्तु सग्घमोक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද දවසේ අපේ සදහවත් පිරිස උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවකට ඇහුම්කම් දෙන්නටයි අපේක්ෂා කරන්නේ. විශේෂයෙන්ම ජූලි මාසේ 3 වෙනිදා හෝ ඒ ආසන්න කාලයක ඕමාන් වල ප්‍රමාණ සමීක්ෂකවරයෙක් වශයෙන් සේවය කරමින් ඉදිද්දී අවුරුදු 38ක් ආයුෂ භුක්ති විඳලා අභාවයට පත්වෙච්ච උදාර සම්පත් මහත්මානන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර අරමුණ ඇතුවයි උතුම් අරමුණ ඇතුවයි මේ පින්කම මේ ධර්මානුශාසනාව අත සිද්ධ කරන්නේ. ඔෂානි තලගල එතුමන්ගේ ආදරණීය බිරිඳ දරුවන් දෙදෙනෙක් ඉන්නවා. තෙනුමි රෙහන්සා, යසින්දු රුත්සර ඒ කියන්නේ පුතණුවන්, සීතා පද්මිනී මෞතුමිය, ජාගොඩිගේ දයානන්ද පියාණන්. මේ අතෝ ඊටාම ශ්‍රද්ධාවෙන් විශේෂයෙන් මේ නෝනා මහත්මිය තමන්ගේ ආදරණීය ස්වාමියා වෙනුවෙන්, දරුවෝ දෙන්න ආදරණීය පියාණන් වෙනුවෙන්, ඒ වගේම ඒ මව්පියන් ආදරණීය පුතණුවන් වෙනුවෙන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වෙන ඒ පවුලේ ඊටාම සමීපතම ඥාතිවරියක්, හිතවතියක්, කල්යාණ මිතුරියක් අසිනි මහත්මිනිය මේ පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා තමන්ගේ තව කල්යාණ මිතුරියන් උදාර මහත්මයාගේ ඒ හැමෝම සහසම්බන්ධ කරගෙන අපිට ආරාධනා කළා. අතටම සද්දිනක් ගත වෙද්දී එතුමාගේ අභාවයෙන් මේ පින්කම කරගන්න තමයි උත්සාහ කළේ. නමුත් අපිට තිබෙන කාර්යබහුලකම නිසාවෙන් මේ පින්කම මේ වේලාවේදී තමයි සිද්ධ කරලා දෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඕමාන් රට තුල වෙසෙන ශ්‍රී ලාංකිකයොත් බොහෝ දෙනෙක් මෙතුමාගේ මරණය පිළිබඳව කම්පාවට පත් වුණා. COVID-19 මේ වසංගත තත්වයේ ගොදුරක් බවට එතුමයි රටේ සේවය කරද්දී අවාසනාවන්ත ලෙස තමන්ගේ ජීවිතය නිමා කරන හේතුව බවට මේ වසංගතයට ගොදුරු වීම සිද්ධ වුණා. කොහොම වුණත් එතුමා වෙනුවෙන් කිසිම ආකාරයකට අඩුම එතුමාගේ අභාවයේ වෙලාවේ එතුමාගේ මරණයවත් දැක කියාගෙන එතුමා වෙනුවෙන් පින් කටයුතු කරන්නට මේ හැම දෙයක්ම කරන්න පුළුවන් උනේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කියලා අපට අසිනි මහත්මිනිය සිහි කළා. ඒ නිසා නෝනා මහත්මිය, එතුමන්ගේ උදාර මහත්මයාගේ ඔෂානි තලගල මහත්මිය හරි දුකෙන් වේදනාවෙන් ඉන්නේ. තරුණ වයසෙදිම තමන්ගේ දරුවෝ දෙන්නත් එක්ක තමන් තනි වෙමින් මේ වගේ ඛේදවාචකයක් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට අත්වීම පිළිබඳව. ඒ නිසාම අපි විශේෂයෙන්ම මේ පින්කම කොහොම හරි කරලා දෙන්න ඕනි කියලා කල්පනා කළේ. අපි දන්නවා විශේෂයෙන්ම ලංකාවේදීත් නෙමෙයි පිට රටකදී තමන්ගේ සැමියෙක් මිය ගියොත්, තමන්ගේ බිරිඳක් මිය ගියොත්, තමන්ගේ දරුවෙක් මිය ගියොත්, තමන්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මිය ගියොත් කොච්චර දුකක් වේදනාවක් ඒ ජීවත් වෙන අය විඳිනවද කියන එක අපි හොඳින් දන්නවා.
ඉතින් ඒක අවබෝධ කරගත්තු ඒ පවුලේ යාළුවෝ හෙලියෝ මේ පින්කම සංවිධානය කරලා මේ මියගිය උදාර මහත්මාට උදාර සම්පත් මහත්මාට පින් දීලා ඒ නෝනා මහත්මිනියටත් දරුවන්ටත් ධර්මයක් අවබෝධ කරගන්නට හිත හදාගන්න පුංචි හරි උපකාරයක් කරන්න ඕනෑ කියලා මේ පින්කම සූදානම් කළේ. ඉතින් අපිට ආරාධනා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. පුණ්‍ය ආනුමෝදනා කරනවා. පින්වතුනි, ජීවිතය තුල පවතින යථාර්ථය තමයි අවිනිශ්චිත බව. කොච්චර ධනෙ තිබුණත්, කොච්චර බලය තිබුණත්, කොච්චර දැන උගත්කම් තිබුණත්, මොනතරම් හැකියාවන්ගෙන් පරිපූර්ණ කෙනෙක් වුණත් ඕනෙම වෙලාවක මාරයාගේ ගොදුරක් බවට පත්වෙන්න පුළුවන්. ඒ තමයි මේ ජීවිතයේ පවතින අවිනිශ්චිතභාවය, අනිච්චතාවය, සදාකාලික නොමැති බව, අනපේක්ෂිත බව. මේ සියල්ලම අපේ ජීවිතයත් එක්ක ගැට ගැහිච්ච ධර්මතා. ඒ හින්දාමයි අපි ජීවත් වෙන හැම මොහොතකම ඕනම වෙලාවක අපිට මේ භවය නිමා කරන්නට වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන දවස ගත කළ යුතු වන්නේ. කරන දෙයක් කළ යුතු වන්නේ. හිතන දෙයක් හිතිය යුතු වන්නේ. කියන දෙයක් කිව යුතු වන්නේ. ඕනම වෙලාවක. අවුරුදු 10දිද 20දිද 50දිද 80දිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. සමහර විට මේ මම දේශනා කරන අන්තිම ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. ඔබ ශ්‍රවණය කරන අන්තිම ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. එච්චරටම අවිනිශ්චිත භාවයක් අපි මේ ලැබපු ආත්ම භාවය තුළ අපි ගෙවමින් තියෙන ජීවිතය තුළ තියෙනවා. ඉතින් මම දන්නවා තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා මේ වගේ ඉක්මනින් තමන්ට අහිමි වෙයි කියලා හීනකින්වත් හිතන්න බිරිඳක් කැමති වෙන්නේ නැහැ. තමන්ට තමන්ගේ ආදරණීය බිරිඳගෙන් වෙන් වෙලා යන්න මෙච්චර ඉක්මනින් සිද්ධ වෙයි කියලා උදාර සම්පත් මහත්මයා ස්වාමි පුරුෂයා විදියට එතුමා කවදාවත් හිතන්න නැතුව ඇති. එතනම තමයි අපේ අනේ නොසිතන තැන තමයි අපේ අවිද්‍යාව නිර්මාණය වෙච්ච තැන. අපි ඒක හිතන්න කැමති නෑනේ ආදරය ඇතුලේ. අපි ඒක කල්පනා කරන්න සූදානම් නෑනේ බැඳීම ඇතුලේ. අපි කැමති නෑ. අන්නේ අකමැති තැනදිම අපේ මුලා වීම ආරම්භ වෙනවා. ඒක තමයි ඇත්ත. අපි බැඳීම් දැඩි කරගන්නවා. අපි දිනවකවානු හිතා ගන්නවා. අපි එකට අවුරුද්දක් නෙමෙයි අවුරුදු 50ක් 60ක් ඉඳි. අපි මිය යන කාලේ මේ කාලේ වෙයි. අපි අපිට මුලා වෙන්න පටන් ගන්නවා. අපි අපේ හිතට මුලා වෙන්න පටන් ගන්නවා. තව තවත් දැඩි වල්ල ගන්නවා. දැඩි ලෙස බැඳෙනවා. එතනදී අපි හැම දෙනාම දුක් විඳින්න, වේදනාව විඳින්න, ප්‍රිය විප්‍රයෝගයේ අසහනය අත්විඳින්න කරුණු කාරණා අපේ හිතෙන්ම අපි හදා ගන්නවා. ඒක කවුරුවක්වත් අපි වෙනුවෙන් හදපු එකක් නෙමෙයි. කවුරුවක්වත් ඒ දුක අපි වෙනුවෙන් නිර්මාණ කරපු එකක් නෙමෙයි. අපේ මනසින්මනේ. අපේ මනසින්ම දුක අත්පත් වෙන, දුක් විඳින්න හේතු වෙන සිතුවිලි සමුදායක්, චිත්තචෛතසික ධර්ම පරම්පරාවක් අපි නිර්මාණය කරගෙන තියෙනවා.
ඒක කවුරුවත් කරන අපරාධයක්වත් වැරද්දක්වත් නෙමෙයි. ඒක තමයි ජීවිතේ ස්වභාවය. අපි දන්නේම නැතුව තෘෂ්ණාව තියෙන මිනිස්සය ඒ තෘෂ්ණාව තුළ පදනම් වෙලා දැඩිව බැඳෙමින් ගමනක් යනවා. එතෙන්දී වෙන් වෙන්න වෙන බව, අහිමි වෙන බව වගේ සිතුවිලි අපිට හිතෙන්නේ නැහැ. අපි කොතෙකුත් දකිනවා ඇත්තටම එහෙම ආදරෙන් ඉඳපු අය වෙන් වෙලා යනවා. ඒත් අපිට හිතෙන්නේ නැහැ. අපිට අපේ මනසට කල්පනා වෙන්නේ නැහැ මේක ඊළඟට මට වෙයිද කියලා. මගේ ආදරණීයයන්ට වෙයිද කියලා. ඒක හිතෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ජීවිතේ ස්වභාවය. අපිට හිතෙන්නෙම මොකක්ද? අපිට හිතෙන්නෙම ඒක ඒගොල්ලොන්ට එහෙම වුණාට අපිට එහෙම වෙන එකක් නෑ කියලා. ඒ හින්දා අපි මේ වගේ වේදනාවන්, දුක් පීඩාවන් සංසාර ගමන පුරාවටම අත්විඳලා තියෙනවා. අත්විඳිමින් ඉන්නවා. ඒක තමයි යථාර්ථය. ඉතින් අපිට කළ හැක්කේ මොකක්ද? නෝනා මහත්මිනියට, තලගල මහත්මිනියට කළ හැක්කේ මොකක්ද? තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වෙනුවෙන් මේ වගේ පින් කටයුතු කරලා, ඒ පින්පෙත් අනුමෝදන් කරලා, ඔහුගේ පරලෝක ජීවිතයට කළ හැකි උපකාරය ලෙස එය කරන්න. ඊළඟට තමන්ට පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්නට හොඳ ජීවිතයක් දෙන්න තමන්ගේ ස්වාමි පුරුෂයා හීන දකින්න ඇති. ඔහු ඔච්චර දුර රටක ප්‍රමාණ සමීක්ෂකවරයෙක් ලෙස, කටයුතු සේවකෙනෙක් ලෙස සේවයට ගියේ ඕමානයට මම අවස්ථා කීපයක වැඩම කරලා තිබෙනවා. බොහෝ පින් කටයුතු කරන ශ්‍රී ලාංකික පිරිසක් ඉන්න රටක්. ඉතින් ඒ රටට ගියේ දරුවන්ට හොඳ ජීවිතයක් දෙන්න. ඒ ඔබතුමියට තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් අරමුණක් හදාගන්න පුළුවන්. ස්වාමි පුරුෂයා තමන්ගේ දරුවෝන්ගේ අනාගතය ගොඩනගන්න දැක්ක හීනය ඔබතුමියගේ ශක්ති ප්‍රමාණයෙන් හැබෑ කරන්න ඒ දරුවන්ට හොඳ අම්මෙක් වෙන එක, හොඳ මඟ පෙන්වන්නියක් වෙන එක, හොඳ ජීවිතයක් උදා කරන්න ඒ දරුවන්ට දැනුම තියෙන, හොඳ යහපත් ගතිගුණ තියෙන, හොඳ කුසලතා හැකියාවන් තියෙන හොඳ දරුවෝ නිර්මාණය කරන්නට, ඒ දරුවෝ දෙන්නගේ ජීවිත ගොඩනගන්නට තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් කළ හැකි දෙයක්. ඒ වගේම තමන් ගෞරවනීය ජීවිතයක් ගත කරන්නට හිත ශක්තිමත් කරගන්න එක. ඒ අතරතුරේ මේ වගේ පින් කටයුතු කරන්න පුළුවන්. මේ වගේ පින් කටයුතු කරමින් ඒ පින්කමුත් තමන්ගේ ස්වාමි පුරුෂයාට අනුමෝදන් වේවා කියන චේතනාවෙන් ඒ පින්පෙත් අනුමෝදන් කරලා ඔහුගේ භව ගමනට යහපතක් වේවා කියන උදාර ප්‍රාර්ථනාව එක්ක කටයුතු කරන්න පුළුවන්. ඉතින් අද කරන්නේ ඒ වගේ උතුම් සත්ක්‍රියාවක්. ඉතින් අද මේ රැස් වෙච්ච සියලු දෙනාට බුද්ධ පුතුන් මුහුණු පොත සමග මේ වෙලාවේ එකතු වෙච්ච සියලු දෙනාට අපේ ධම් කරුණු කීපයක් කියලා දෙනවා. අවසානයේ තමයි මේ මහත්මානන්ට අපි පින්පෙත් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නේ. අද අපි සාකච්ඡා කරන අපේ බුද්ධ නීති සංග්‍රහය කියන ධර්ම ග්‍රන්ථයේ එන වටින ධර්ම මාතෘකා අතර තථාගතයන් වහන්සේ වදාළ වටින තව දේශනාවක් ක්‍රෝධය පිළිබඳව තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීමක්. ද්වේෂය, ක්‍රෝධය, වෛරය, උපනාහය, බද්ධ වෛරය මේ ආදී වචන ඔබ නිරන්තරයෙන් ධර්මය ශ්‍රවණය කරද්දී ඔබ හුම්කම් දෙනවා. මතක තියාගන්න. ඒ එළියේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. ඒ අනාගාමී ඵලයට පත් වෙන කම්ම ඔබේ సంతානය තුල, මගේ సంతානය තුල වරින් වර උපදින්න පුළුවන් ධර්මයක් ක්‍රෝධය කියන්නේ. ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් අපේ මනස අනාගාමී ඵලයට පත් වෙන කම්ම
ඕනම වෙලාවක උමතු භාවයට පත් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක විකෘතියකට ගමන් කරන්න පුළුවන්. ඕනම වෙලාවක මේ මනෝභාවය නිසා අපි මේ සසරේ භයානක විපත් කරගන්න පුළුවන්. මව් මරන්න පුළුවන් කෙනෙක්. පියා මරන්න පුළුවන්. රහතන් වහන්සේලා මරන්න පුළුවන්. ක්‍රෝධයේ වෛරයේ බලවත් වුණොත් කෙනෙක් ඒ උග්‍ර වෛරයේදී උග්‍ර ක්‍රෝධයේදී දේවදත්ත හාමුදුරුව වගේ බුදුවරුන් වහන්සේ නමකගේ ඇඟේ ලේසොලවන්න පුළුවන්. බුදුවරයෙකුට හිංසා කරන්න පුළුවන්. සමගි සංඝයා ભેද කරන්න පුළුවන්. එච්චර භයානක නියත වශයෙන්ම අපායගාමී වෙන ආනන්තරීය පාප කර්ම අප තුලින් සිද්ධ වෙන්න අවකාශය තියෙනවා අනාගාමී වෙනකම්. මේ ක්‍රෝධය වෛරය දැඩිව තියෙනකම් සෝතාපන්න වුණාම මේවා ගැන අපි බොහොම සවිඥානික වෙන නිසා අපි සතර අපායට වැටෙන පාපයන් එතනින් පස්සේ කෙරෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රෝධය වෛරය කියන මේ මනෝභාවයන් 100%ක්ම නැති වෙලා යන්නේ අනාගාමී වුණාම. සෝතාපන්න වෙච්ච කෙනෙකුට පමණයි ස්ථිරවම සතුටින් කියන්න පුළුවන් ආයේ මම අපායකට වැටෙන්නේ නැහැ කියලා. වෙන කෙනෙකුට නම් කියන්නම බෑ. සෝතාපන්න වෙලා ඉන්න ඕනේ. ඒ නිසා අපි හොඳට මේ ධර්ම කොටාසේ අවබෝධ කරගමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනනේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් දහම් කොටස අපි හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු. බ්‍රාහ්මණයෙකු සමග කරපු සංවාදයක් නේ. එක් බතක් වළඳන බ්‍රහ්මචාරීන් ලෙස ජීවත් වෙන කෙනෙකු සමග භාග්‍යවතුන් වහන්සේ වදාළ වටින දේශනාවක් බ්‍රාහ්මණ සංයුත්තේ සංයුත්ත නිකායේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කරනවා. කෝදං යත්වා සුඛං සේති කෝදං යත්වා න සෝචති කෝදස්ස විස මූලස්ස මදුරක් ගස්ස බ්‍රාහ්මණ වදං අරියා පසංසන්ති තංහි යත්වා න සෝචති. බ්‍රාහ්මණය ක්‍රෝධය නසපු කෙනා සුවසේ නිදයි. ක්‍රෝධය නැති කෙනාට පමණයි සැපෙන් නිදන්න ලැබෙන්නේ. බොහෝ දෙනෙක් කියනවා සුවසේ නිින්ද යන්නේ. භයානක හීන පේනවා. කෑ ගහගෙන නැගිටිනවා. සමහර හීනවලදී මම හිර වෙනවා වගේ. හරියට එළි වෙනකම් පීඩා විඳිනවා කියලා. ද්වේෂය ක්‍රෝධය මනසේ බලවත් වෙන කාලෙට ඔබට සුවදායි නිින්දක් නැති වෙනවා. හීන හින්ද විතරක් නෙමෙයි. ද්වේෂය ක්‍රෝධය ඔබේ හිත ආක්‍රමණය කරනකොට ඔබේ හිත තුල බලවත් වෙනකොට ඇත්තටම නිින්ද ආරම්භ කරන්න. කියන්නේ නිදිමත කියන ඒ తত্ত্বය අපිට එන්නත් මතක තියාගන්න. නිදිමත දැනෙන්නත් නිදිමත එන්නත් ගොඩාක් වෙලා යනවා. ඔබට ද්වේෂයෙන් ඉඳපු දවස් මතක ඇති. මටත් මතකයි. මටත් අත්දැකීම් තියෙනවා ද්වේෂයෙන් ඉඳපු දවස්. කොච්චර වෙලා ගියාද නිදා ගන්න. ද්වේෂය වගේ හානියක් කරනවා. මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ වටින දේශනාව මේ අපේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේ අහසේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබ හැම දිනාටම ප්‍රත්‍යක්ෂයක්. ඔබ ගැටෙනවා නම් ඔබ යම්කිසි අරමුණක් එක්ක ගැටි නම් ජීවත් වෙන්නේ. ඔබේ මනස ඒ අරමුණ එක්ක රණ්ඩු කරනවා නම් මතක තියාගන්න. ඔබට නිින්ද එන්නම ගොඩාක් වෙලා යනවා නිදිමත එන්නම. නිින්ද ගියත් හරියට පීඩා විඳ ඉඳලා නිින්ද ගියත් මගදී කී සැරයක් නම් ඇහැරෙනවද? කී සැරයක් නම් ඇහැරෙනවද? කොච්චර විඳවනවද? ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සුවසේ නිදන්න කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. එයා ක්‍රෝධ කරන්නේ නැත්තම්. එයා වෛර කරන්නේ නැත්තම් සුවසේ නිදන්න ලැබෙනවා. ඊළඟට ක්‍රෝධය නසපු කෙනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශෝක කරන්නේ කියලා.
තණ්හාව නසපු කෙනා විතරක් නෙමෙයි ශෝක නොකරන්නේ. ක්‍රෝධය නසපු කෙනත් ශෝක කරන්නේ. මොකද හේතුව? ක්‍රෝධයෙන් ඉන්නකොට තමන්ට හතුරෝ ඉන්නවනම් ඒ හතුරු ගැන, තමන් අකමැති අය ගැන, තමන් අකමැති දේවල් වලට ක්‍රෝධ කරනවා නම් එයාගේ හිතට ඒ ක්‍රෝධ කරන ඒ අරමුණ විනාශ වෙන්නේ නැති හැම වෙලාවකම ඒ ක්‍රෝධ කරන විනාශ කරන්න ක්‍රෝධයෙන් නැති කරලා දාන්න හිතන පුද්ගලයා හෝ දෙය එක පවතිනව දකින්නකොට මොකක් හරි කරගන්නත් ඒකට විරුද්ධව බැරි වෙනකොට එන්නේ මහා දුක. ශෝක කරනවා. කන කඳුළු කඩාගෙන වැටෙන. ක්‍රෝධය තියෙනවා, තරහව තියෙනවා, ඒත් මුකුත් කරගන්න බෑ. රණ්ඩු වෙන්න ඕන මට්ටමට රණ්ඩු වෙන්න බෑ. හයිය නැහැ. එක තැනකදී දුර්වලයි. එතකොට ඒ ටික පිට වෙන්නේ කොහොමද? ඒ ටික පිට වෙන්නේ මතක තියාගන්න. කඳුළු ශෝකය විදියට. ශෝක කරනවා. හුල්ල ඉන්න. ඒ ක්‍රෝධේ හැටි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ශෝක නොකරන කෙනා. ඒ කියන්නේ ශෝක නොකරන කෙනෙක් නම් ඔබ ක්‍රෝධ නොකරන කෙනෙක්. ඔබට දුක අඩුයි නම් ඇඬීම් වැළපීම් අඩු වීගෙන යනවා නම් ඔබේ හිතේ ද්වේෂය අඩු වීගෙන යනවා. ද්වේෂයත් ශෝකයේ එක හේතුවක්. මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න අමාරුයි. මේක තේරුම් ගන්න අමාරුයි ඇත්තටම. ගොඩක් අයට මේ කාරණේ තෝරලා දෙන්න මම උත්සාහ කළා තියෙනවා. මේ ඇඬීම වැළපීම තුල තියෙන ක්‍රෝධයක් කියලා. ඒක ක්‍රෝධයක් කියලා, ඒක ද්වේෂයක් කියලා තෝරගන්න එක ලේසි නෑ කෙනෙකුට. හරි සංකීර්ණයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෝදං ජත්වා නසෝචති. ක්‍රෝධය දුරු කරගත්තු කෙනා ශෝක කරන්නේ නැහැ කියලා. එහෙනම් ක්‍රෝධය තියෙන කෙනා ශෝක කරනවා. ඒකයි මම ඔබට යෝජනා කරන්නේ. ක්‍රෝධය ශෝකයේ විදියට එළියට එනවා. තරහ දුක් වේදනාව විදියට එළියට එනවා. අපේ මනසේ තියෙන ගැටුම, පටිඝ මූලික සිතුවිලි එළියට එනවා. ඇඬීම් වැළපීම් ඒ විදියට ඔබ අවබෝධ කරගන්නනේ. ඒක ඔබ අවබෝධ කරගන්න. හොඳට තේරුම් ගන්න. ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. ඔබේ මනස කියව ගන්න. ඔබේ මනස වටහා ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට කාගෙන්වත් ශෝකයෙන් ගැලවෙන, දුකෙන් නිදහස් වෙන පාරවල් හොය ඉන්න ඕනේ නැහැ. ඔබ තේරුම් ගත්තොත් ඔබ දුක් විඳින්නේ ක්‍රෝධයෙන් හින්දා. ඔබ ශෝකයෙන් ඉන්නේ ඔබේ ඇතුලේ ගැටුම් වැඩි හින්දා, ද්වේෂය උග්‍ර හින්දා. එතකොට ඔබ දන්නවා හේතුව. හේතුව දන්නකොට හේතුව නැති කරගන්න වීරිය කළොත් ඔබට සැනසෙල්ල ඔබට මුදා කරගන්න පුළුවන්. ඒකට බාහිර බලවේගවල පිහිට පතන්න දෙයක් නැහැ. එතකොට ඔබට හේතුව පේනවා. ඔබ හේතුව දකිනවා. නුවණින් අවබෝධ කරනවා. ඔබ ඒක දුරු කරනවා. ඔබට නිින්ද යන්නේ නැහැ. ඔබ අඳුනගත්තොත් මම මේ කාලේ ගැටෙනව නේද? මම මෙයා එක්ක තරහයි, මෙයාත් එක්ක තරහයි, මේ දේවල් එක්ක තරහයි. මම දවස පුරාම ඉන්නේ ද්වේෂෙන්. ඉතින් බුදුහාමුදුරුවෝ මට කියලා දෙනවා මට නිින්ද යන්නේ නැත්තේ සුවසේ මගේ ඇතුලේ ක්‍රෝධය වැඩි හින්දා කියලා. ඒක මා තුල පවතින ඇත්තක් නේද? යමෙක් තේරුම් ගත්තොත්, යමෙක් අවබෝධ කරගත්තොත්, එයා සුවසේ නිදා ගන්න පුළුවන් පරිසරයක් උදා කර ගන්නවා. එයාට කියන්න පුළුවන් හොඳට නිින්ද ගියා කියලා. එයයි නිින්ද නොයන්න බලපාන එක හේතුවක් එයා දුරු කරගෙන. තව හේතු තියෙනවා නේ? තව හේතු තියෙනවා. මේ එක ප්‍රධාන හේතුවක් නේ? එක ප්‍රධාන හේතුවක්. හරි. ඊළඟට
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මුල විෂ වූ අග මිහිරි වූ ක්‍රෝධයාගේ නැසීම ආර්යයෝ පසසති එය නසා ශෝක නොකරේ. දැන් ක්‍රෝධය කියන එක මේ ඇත්ත වශයෙන්ම ඒක මුල ඒක නසන්න යනකොට හරි අමාරුයි. ඒක විසක් වගේනේ. හැබැයි ඒක ඉවර කරගත්තොත් ඒක මිහිරි. ඒක මිහිරි. කෙනෙක් ගැන තරහ අයින් කරන එක කොහොමද? ඒක අමාරුයි. ඒක අමාරුයි. කෙනෙක් කරපු දේවල් වලට 100% සමාව දෙන එක ඒක අමාරු දෙයක්. ඒක ගොඩක් අමාරු දෙයක්. වෙච්ච අසාධාරණේ අතහැරලා දාන එක, කරපු අකටයුතුකම් 100%ක්ම අතහරින එක ඒක අමාරු දෙයක්. ඒක හරි විසක් වගේ. ඒක අමාරුයි. ක්‍රෝධය අතහරින තීරණයක් ගන්න එක අමාරුයි. වෛර නොකර ඉන්න තීරණයක් ගන්න එක අමාරුයි. හැබැයි අමාරු දෙයක් කොහොම හරි කළොත් නිමා වෙන්නේ මිහිරකින්. ජීවිතේ හරිම සුවපත් හැඟීමක් දැනේ. ඔබ ශෝකයක් නැතුව, දුකක් නැතුව සැනසෙල්ලෙදී. මොකද ඔබ නිදහස් වෙලා තියෙනවා. අමාරුවෙන් නිදහස් වෙලා තියෙනවා. උත්සාහ කරන්න කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ. ලෝකේ අමාරු දේවල් තමයි තියෙන්නේ. ඒත් බැරි දේවල්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දුෂ්කර දේවල් දේශනා කළා තියෙනවා. දුෂ්කර දේවල්. ඒත් බැරි දේවල් දේශනා කළා නැහැ. දුෂ්කරයි. මේ ඔක්කොම පටිගයන් තියෙන්නේ මොකක්ින්දද? මොකද හේතුව? අපේ අවිද්‍යාවේ සහ තණ්හාවේ වහලෙක් වෙලානේ. ඒකනේ හේතුව. පටිගය වැඩි ඒකනේ. ගැටීම වැඩි, ඇලීම වැඩි හින්දා. එක්කෝ බාහිර අරමුණකට ඇලිලා, එක්කෝ තමන්ට ඇලිලා, තමන්ගේ සංකල්ප ලෝකෙට ඇලිලා, තමන්ගේ හීනවලට තමන් වහල් වෙලා, ඊට පරිබාහිර දේවල් වෙනකොට ගැටීම වැඩි, පටිගය වැඩි. පටිගය වැඩි වෙන්නේ එතකොට. ඇලීම එක්කම තමයි පටිගය එන්නේ. ඇලීමයි ගැටීම එකට යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න එක. ඔබ ඊටාම නුවණින් මේ මනස විග්‍රහ කරගන්න විහිරේ කරන්න ඕන. බුදුහාමුදුරුවෝ අපිට ඒකට හරි පාර කියලා තියෙනවා. ලස්සන උපමාවක් උන්වහන්සේ කියනවා. කට්ටස්මින් මත්ත මානස්මින් පාචකෝ නාම ජායති තමේව කට්ටන් දහති යස්මාසෝ ජායතේ ගිනි. මොකක්ද එහි අර්ථය? ලීයක තව ලීයක් උලන කල්හි ගින්න හටගනි. ඒ ගින්න යම් ලීයකින් හටගත්තේද ඒ ලීයම එයින් දවනු ලැබේ. ලස්සන උපමාවක් නේ. ලීයක් අතුල්ලනකොට ඔන්න ගින්නක් උපදිනවා. පැරණි මිනිස්සු ගිනි අවුලවගෙන තියෙන ලීයක් අතුල්ලලානේ. ඒකනේ අර ගස් එක දිගට ගස්වල ගෑවෙන්න ලැබු ගිනි හටගන්නේ. ඒ කියන්නේ වනාන්තරයේ ගස් වලින්ම හටගත්තු ගිනි තියෙන්නේ. ගස් එකට ගෑවිලා හටගන්න ගිනි තියෙනවානේ. එතකොට අන්න ඒ ගින්දර ලී දෙකක් එකට ගෑවිලා තමයි හටගන්නේ පළවෙනියෙන්. එහෙම තව ලී එක ගෑවෙන්න පටන් ගත්ත ලීය ගින්නක් උපදවනවා. මොකද වෙන්නේ? තමන්ම උපදවපු ගින්නේ ගොදුර බවට ඒ ලීයමපත් වෙනවා. ඒක තමයි යථාර්ථය. ක්‍රෝධයත් එහෙමයි. අපි කෙනෙකුට ක්‍රෝධ කරමින් වෛර කරමින් ගැටෙමින් යනවා. අපි අනිකා ගැනයි ඒ ගැටනේ හදාගන්නේ. හැබැයි මතක තියාගන්න. ඒ ගැටනේ ඊළඟ භයානකම ප්‍රතිඵලය තමයි අපි දැවෙන එක.
ඔබ හොඳට කල්පනා කරන්න ඔබ කාට හරි ක්‍රෝධ කරනකොට, ද්වේෂ කරනකොට වැඩිපුරම විඳවන්නේ ඔබේ ක්‍රෝධයට ගොදුරු වෙන එක්කෙනාද නැත්නම් ඔබද? හොඳට කල්පනා කරන්න. ඔබේ ද්වේෂයට ගොදුරු වෙන එක්කෙනාද වැඩිපුරම විඳවන්නේ නැත්නම් ඔබද? නේ? මම විශ්වාස කරනවානේ. ඔබ බුද්ධිමත්ව කල්පනා කරොත් ඔබට තේරුම් ගන්න පුළුවන් කා ගැන හෝ ද්වේෂයෙන් ක්‍රෝධයෙන් ඉන්නකොට වැඩිපුරම විඳවන්නේ පීඩා විඳින්නේ අනික් පුද්ගලයා නෙමෙයි. ඒ කියන්නේ ඒ අරමුණ නෙමෙයි දුක් විඳින්නේ. ඒ දුක, ඒ වේදනාව විඳින්නේ වැඩිපුර තමන් විඳවන. ඒකයි අර ලීය උපමාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ගින්නක් අවුලවනවා ලීයනේ. ලීය ගින්නක් අවුලවනවා. නමුත් ගින්න ලීය ඇවිලෙව්වට මතක තියාගන්න ඒ ලීයට ඒ ගින්නෙන්ම දැවිලා නැසිලා යන්න වෙනවා. ඔබේ ගෙදර දරුවෙක් ගැන හරි, සැමියා ගැන හරි, බිරිඳ ගැන හරි ඔවුන් එළියට ගියපු වෙලාවක ලැබෙන ආරංචියක් නිසා තරහක් හදා ගන්නවා. හිත ඉන්න මහා ක්‍රෝධයක් වෙනවා. මහා අසහනයක් ඔබේ ඇතුලේ පැලවෙනවා. ඔබේ දවසම අසාර්ථක වෙනවා. ඔබේ දවසේම කරන හැම වැඩක්ම ව්‍යාකූලයි. සමහර විට හොදන ඇඳුම හරියට හේදෙන්නේ නැහැ. පිඟාන කෝප්පේ හොදන්න ගිහලා ඒව කැඩෙනවා බින්දෙනවා. ව්‍යංජනයක් හදන්නේ ලෝලුවක් කපන්න ගිහිල්ලා ඇඟිල්ල තුවාල වෙනවා. එක්ක දන්නේම නැතුව ගින්දරට අතහසු වෙනවා. සමහර වෙලාවට වතුර එන කරාමේ ඇරලා දාලා ඔබ දන්නෙත් නැහැ. ඔබ තරහෙන්, ඔබ ද්වේෂයෙන් කල්පනා කරමින් යනවා. ඒත් වැඩක් පුරුද්දට වගේ කරනවා. ඔබ කොච්චර කාලය ඉක්මනට යන්නේ නැති එක ගැන, ඉක්මනට තමන්ගේ තරහ පිට කරගන්න ඒ අදාළ කෙනා ළඟට එන වෙලාව පහුවෙන එක ගැන කොච්චර දවසේ පීඩා විඳිනවද? ඔන්න ඔබ තරහා ගියපු එක්කෙනා දැන් ගෙදරට එනවා පැය 7කට 8කට පස්සේ. ඔබ ඔබේ චෝදනා ටික එල්ල කරනවා. ඔබ කෑ ගහගෙන යනවා. සමහර විට බුද්ධිමත් කෙනෙක් එයාගේ පැත්තෙන් කරුණු පැහැදිලි කරනකොට ඔබටම අවබෝධ වෙනවා මම මේ මොකටද රණ්ඩුනේ බලනකොට එහෙම එකක් වෙලා නැහනේ. මං වැරදි තොරතුරු ටිකකන ඉඳලා තියෙන්නේ. එක්කෝ ඔබට හිතෙනවා හිතපු තරම් ලොකු දෙයක් වෙලා නැහනේ. මේ මිනිස්සු ඇත්තම කිව්වනේ. නේද? හොඳට අවබෝධ කරගන්න. අන්තිමට ඔබ පැය 7-8ක් විඳෝලා ස්ට්‍රගල් කරලානේ. ඇතුලෙන් පීඩා විඳලා අන්තිමට අදාළ ප්‍රශ්නෙට හරියටම මුහුණ දෙන වෙලාවේදී වැටහෙනවා මේ මොකද්ද කියලා. බලන්න ඇතුලෙන් කොච්චර දුක් විඳද කියලා. කොච්චර පැය ගාණක් විඳෙවද කියලා හිතා. ඒකයි ක්‍රෝධය හරියට ලීයක ඇතිල්ලෙන ලීයක් වගේ. ඒකෙන් ගිනි අවුලනවනේ. අවුලලා තමන්ම දැවෙනවා. ගැටෙන කෙනත් ඒ වගේ. වෛර ක්‍රෝධ කරන කෙනාට අත් වෙන ඉරණමත් ඒ වගේ. ගැටෙනවා. වේගෙන් ගැටිනේ. වේගෙන් ගැටි. තමන්ම පිච්චෙනවා. තමන්ම දැවෙනවානේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ ධර්මතාව අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියලා. පොත්වල නෙමෙයි හිතේ තියෙන ධර්මයනේ. මේ ධර්මයේ හිතේ තියෙන්නේ. කොච්චර පොත් කියුවත් මේ ධර්මයේ Taman තුල යෙදෙන වෙලාවට දකින්න නැත්තම්
ක්‍රෝධය ගැන පැය 5-6 කතා පවත්වන්න පුළුවන් වුණත්, ක්‍රෝධය ගැන විශේෂයෙන් පොතක් ලියන්න දැනුම තිබුණත්, තමන්ගේ හිතේ ක්‍රෝධය එදෙන වෙලාවට ඒ දකින්ට අපි සමත් උනේ නැතොත්, එහි තියෙන යථාර්ථය අවබෝධ කරගන්න අපිට බැරි වුණොත්, හොඳට තේරුම් ගන්න. අපි බණ 500ක් අහලා තිබුණත් වැඩක් නැහැ. බණ 500ක් දේශනා කරලා තිබුණත් වැඩක් නැහැ ක්‍රෝධය ගැන. පොත් 10ක් ලියලා තිබුණත් වැඩක් නැහැ. ක්‍රෝධයේ ආදීනව ගැන කවි සීපද කොච්චර ලියලා තිබුණත් වැඩක් නැහැ. අපි අප තුලින් දකින දවසට තමයි ධර්මය දැක්ක වෙන්නේ. අපේ නිවීම උදා වෙන්න පටන් ගන්න එතෙන්දී. අපේ සැනසීම උදා වෙන්න පටන් ගන්නේ අන්න එතෙන්දී නේ. එනිසා බුද්ධිමත් වෙන්න. හොඳට හිතන්න. මේ දේවල් හොඳට හිතන්න. මොකද මානසිකව ඔබ පීඩා විඳිනවා කියන්නේ ක්‍රෝධය නිසා දීර්ඝ කාලීනව ඔබ කායික රෝගියෙක් බවට පත් වෙන්න උනත් පුළුවන්ද බැරිද? පුළුවන්. අද බොහෝ රෝගවලට ප්‍රධානම හේතුව අධික ද්වේෂයෙන් දීර්ඝ කාලයක් පැසවමින් ඉඳීම. අධිරුතිර පීඩනයට, දියවැඩියාව වැනි රෝගවලට, වෙනත් ශරීර අවයව බොහෝම දුර්වල සහ අක්‍රිය වෙලා විනාශ වෙලා යන්න ප්‍රධාන බලපාන මානසික තත්වයක් තමයි උග්‍ර ද්වේෂය. හෘදයාබාධ බොහොමයකට ප්‍රධාන හේතුවක්. ඒ නිසා ඔබට බුදුදහම යෝජනා කරනවා මේවා අවබෝධ කරගන්න කියලා. අවබෝධය තමයි කෙනෙකු දුකින් නිදහස් කරන්නේ. නැතුව බුදුදහමේ මැජික් පෙන්නන්නේ නැහැ කෙනෙක්ව දුකින් නිදහස් කරන්න. තමන්ගේ මනසේ යථාර්ථය තේරුම් ගන්න බුදුදහම උදව් කරනවා ඔබට. උදව් කරනවා. ඒ උදව්ව හරියට වටහා ගන්න කෙනා තේරුම් ගන්නවා මේ මගේ කතාව නේද කියලා. මේ මම විඳවන හේතුව නේද මේ භාග්‍යවතුන් වහන්සේ සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. අන්න යා සනසිල්ල විඳිනවා. එයා සුවපත් වෙනවා. වියලි තනවල සහ දරවල ගින්න වගේ යමෙකුගේ సంతානයේ ක්‍රෝධය වැඩුණොත් කළුවර පක්ෂයේ හඳ වගේ ඔහු පිරිහෙන පටන් ගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ. ඒ කියන්නේ කාගේ හරි මනසේ ක්‍රෝධය වැඩෙන්න පටන් ගත්තොතින් එය දැඩි ලෙස එයාව දවනවා, තවනවා. කොයි වගේද? එයාව පිරියවල දාන්නේ කළුවර පක්ෂයට. අර අපි කියන්නේ මාස පොය ලබනවා කියලා. පුරපසළොස්වක ඉවර වෙලා හිමින් හඳ චුට්ට අඩු වෙවි යනවා පේන්නේ. කොටසින් කොටස හඳේ වැහිලා ගිහිල්ලා. ක්‍රෝධය, වෛරය වැඩි කෙනා පිරිහෙන්නෙත් අන්නේ වගේ පියවරෙන් පියවර පිරිහෙනවා. පියවරෙන් පියවර පිරිහෙනවා. මුලින් සැමියෙක් නම් බිරිඳට එපා වෙනවා. බිරිඳක් නම් ක්‍රෝධ කරන සැමියාට බිරිඳ එපා වෙනවා. බිරිඳට සැමියා එපා වෙනවා. ඊළඟට දරුවෝ ඒත් ඉන්නවා. මොකද ඒගොල්ලොන්ට තව යැපෙන්න ඕන නිසා. ඒ දිගින් දිගටම අම්මගේ ක්‍රෝධය, තාත්තගේ ක්‍රෝධය දකින්න දරුවන්ටත් හිතෙනවා මේ මොන පිස්සුවක්ද කියලා. මෙයත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා. මෙයා හරිම දැඩි මතධාරීනේ. මේ හැම එකකටම වෛර කරනවනේ. දරුවන්ටත් එපා වෙනවා. ඊළඟට ටික ඔන්න පවුලට සමීපය ඔබේ ස්වභාවය, අපේ ස්වභාවය අඳුන ගන්නවා. වෛර කරන, ක්‍රෝධ කරන කෙනෙක් කියලා. ඒ අය අතර කතා වෙන්න පටන් ගන්නවා. මෙයත් එක්ක වැඩ කරන්න බෑ. කතා කරන්න බෑ. මෙයා එක්ක කොහොමද යාළුකම් කරන්නේ? කොච්චර හරි දත් මිටි කනවනේ. හැම දෙයකම දත් මිටි කාගෙන එනවනේ. මොකක් කියන්න බෑනේ. ඔක්කොම එයා අහන් ඉන්නේ යාගේ හොඳ කියනවා නම් විතරනේ. පොඩි හරි විවේචනයක් කරොත් එයා යක්ෂයෙක් වගේ වෙනවනේ. අන්න පිරිහීම පටන් ගන්නවා. කළුවර පක්ෂයට යනවනේ. පුර පක්ෂයේ තිබිච්ච හඳ අවපසට යනවා වගේ. අවපස හඳක් වෙනවා වගේ. කළුවරට
වේගෙන් එයාගේ ජීවිතේ ගමන් කරන්න ගන්නවා. වෛරෙහිඳ, ක්‍රෝධෙහිඳ ඔබ අනිත් අය අතර අප්‍රසන්න වෙච්ච කෙනෙක් වෙනවා. ඊළඟට ගම දැන ගන්නවා. ඔබ ගැන දන්න කියන හැමෝම ඔබව කොන් කිරීම පටන් ගන්නවා. ඔබෙන් ඈත් වී යාම පටන් ගන්නවා. ඔබ වටා එකතු වෙන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. බලන්න ඕනවට වඩා ද්වේෂය අධික නම් හාමුදුරු කෙනෙක් එක්ක හරි මිනිස්සෙක් ධර්මයක් අහන්නවත් කැමති නැහැ. තරහින් ක්‍රෝධෙන් නම් කොච්චර හරි ඉන්නේ. ඒ පන්සලට යන්න ආස නැහැ. හාමුදුරු තරහින් ඉන්නේ. හැමතිස්සෙම බයිනවා, කෑ ගහනවා. හරි ද්වේෂෙන් ඉන්නේ කියලා මිනිස්සු කියනවානේ. මූනිච්චාවට hina වෙවි ඉන්න නෙමෙයි. ඒත් අපේ හැමතිස්සෙමනේ හැම එකකටම තරහ අරගෙන දඟලන්න ගත්තොත්, හැම එකක් එක්කම ගැටෙන්න ගත්තොත් මුලින්ම අපේ ගේ ඇතුළෙම, අපේ පන්සල ඇතුළෙම අපි පිරිහෙනවා. පසුව ඒක අසල්වැසියෝ අතරට, නෑදෑ හිත මිත්‍රයෝ අතරටත් ගිහිල්ලා හැමෝම අපි පිළිකුල් කරනවා. දැන් ඔබට මේ වගේ තත්ත්වයක් දැන්ට උදා වෙලා නම් මතක තියාගන්න. මේක මේ එළියේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නොවන බව. එක්කෙනෙක් ඔබව පිළිකුල් කරනවා නම් ඇත්තටම අපිට හිතන්න පුළුවන්, ඔව් එයාගේ වැරද්දක්. එයා හොඳ නැති හින්දා වෙන්නේ නැති මාව ප්‍රතික්ෂේප කරන්නේ, පිළිකුල් කරන්නේ. දෙන්නේ තුන් දෙනෙක් ගැනත් එහෙම හිතුවට එච්චර අසාධාරණයක් නැහැ. දෙතුන් දෙනෙක් වුණත් එහෙම වෙන්න පුළුවන්. ඒත් 90%කට වඩා ඔබ ගැන තියෙන්නේ දැඩි විවේචනාත්මක අදහසක් නම්, ඔබ එක්ක ඉන්න බෑ කියලා 90%ක් දෙනා කියනවනම්, බහුතරයක් දෙනා ඔබ එක්ක කටයුතු කරන්න බැරි බව, ඔබ වෛරෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන කෙනෙක් බව කියනවා නම්, ඔබෙන් ඈත් වෙලා යනවා නම්, මම යෝජනා කරනවා ඔවුන් දෙස බලනවා වගේම ඔබ දෙස බලන්න. ඇයි මාත් එක්ක කවුරුත් ඉන්න කැමති නැත්තේ? ඇයි? මම මෙච්චර හොඳ වෙලා ඒගොල්ලෝ මාත් එක්ක ඉන්නේ නැත්තේ ඇයි කියලා හිතන්න එපා. ඇත්තටම මගේ ගාව තියනමද යම් කිසි දෙයක් අනිත් අයට රුස්සන්නේ නැති? ඒක බලන්න. ඔබේ සැනසීම උදා කරගන්න ඔබට අවස්ථාව තියෙනවා තාම. ඔබ දෙස බලනවා නම්, ඔබගේ ආධ්‍යාත්මය ගැන ඔබ ගැඹුරු අවධානයක් යොමු කරනවා නම්, එතනින් තමයි බොහෝ වෙලාවට අපිට බොහෝ ප්‍රශ්නවලට උත්තර හම්බෙන්නේ. අපි දිහා බලනකොට, ලෝකෙ දිහාත් බලන්න ඕන. බාහිර මොකද වෙන්නේ කියලා දැනුවත් වෙන්නත් ඕන. හැබැයි අපි දිහා බලන්න ඕන. තමන් දෙස බලන කෙනා තමන් තුලින්ම සමහර විට සියල්ල අවබෝධ කරගන්නවා. එහින්දයි බුදුදහම ඔබට මෙත්සිතින් යෝජනා කරන්නේ මේ ක්‍රෝධය, වෛරය විග්‍රහ කරගන්න. එළිය දේවල් ඇතුලේ නෙමෙයි, එළිය අරමුණු ඇතුලේ නෙමෙයි, තමන් තුලින් ඒ විග්‍රහය ආරම්භ කරගන්න. තමන් තුලින් මේව අවබෝධ කරගන්න, වටහා ගන්න ඔබ උත්සාහ කරන්න කියලා තමයි බුදුදහම ඔබට යෝජනා කරන්නේ. එතකොට උන්වහන්සේ මේ විදියට දේශනා කරනවා. ක්‍රෝධය කියන්නේ කුද්දෝ අත්තං නජානාති. ක්‍රෝධය කියලා කියන්නේ අනර්ථ ඇති කරන එකක්, අර්ථයක් ලබා දෙන්නේ. ක්‍රෝධය කියන්නේ දියුණුවක්, යහපතක්, සනසිල්ලක්, අර්ථයක් ලබා දෙන දෙයක් නෙමෙයි. කුද්දෝ අත්තං නජානාති. ක්‍රෝධය තියෙන තැනැත්තා කිසිම අර්ථයක් දකින්නේ නැහැ. හොඳක් නරකක් අඳුරගන්නේ නැහැ. යහපත අයහපත අඳුරගන්නේ නැහැ. කල යුත්ත නොකල යුත්ත අඳුරගන්නේ නැහැ. හරි වැරද්ද අඳුරගන්නේ නැහැ. ක්‍රෝධය ආවමනේ අඳුරගන්නේ නැහැ. වෛර කරනවානේ. වෛරය කියෝගෙන යනවා. කරන්න තියෙන හැම දෙයක්ම වෛරෙන් කරගෙන යනවා. අර්ථයක් දන්නේ නැහැනේ ක්‍රෝධය ආවට පස්සේ. මේ කාලේ මම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. මිනිස්සු යම් යම් සිදුවීම් එක්ක, යම් යම් ප්‍රවෘත්ති එක්ක
මිනිස්සු දක්වන ප්‍රතිචාර ඒව දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. වෛරයෙන්, ක්‍රෝධයෙන් කිසිදු සොයා බැලීමක් විපරමක් නැතුව මිනිස්සු ගොඩාක් කලබල වෙලා සමහර හැසිරීම් ප්‍රකට කරනවානේ. වෛරය, ක්‍රෝධය කොහොමත් හිම අර්ථයක් තේරුම් ගන්න පුළුවන් තත්වයක් නෙවෙයිනේ මනසේ කාවට පස්සේ. ඇත්තක් නැත්තක් තේරුම් ගන්න සමත් නැහැනේ. ඒකයි ඔබට අවධානය යොමු කරන්නේ කොනාටු පාලනය කරන්න අමාරුවෙන්නේ. අපේ ඔරොත්තු දීගෙන හිටියොත් කුණාටු එයයි. උණගස් වගේ. බටගස් වගේ. කුණාටු එන එක නවත්තන්න බෑ. ඒත් ඒ කාලය තුල උනත් උණගස් බටගස් නම්‍යශීලී වෙමින් පුළුවන් තරම් ආරක්ෂා වෙනවා. තමන් රැක ගන්න. මොකද මිනිස්සු අර්ථය අනර්ථය දැනගෙන නෙමෙයි කටයුතු කරන්නේ. හොඳ නරක හිතන්නේ මිනිස්සු. දැන් මේ කරන දෙයින් ඊළඟට වෙන දේ මොකද්ද කියලා හිතන්නේ මිනිස්සු. මිනිස්සු ද්වේෂයෙන් ක්‍රෝධයෙන් හැසිරෙන වෙලාවට එක දවස් 10ක් ඉස්සරහට බලන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. සමහර දේවල් කුඩු පට්ටම් කරලා දාන්න මිනිස්සුන්ට ඕන නේ. කුඩු පට්ටම් කරලා දාන්න ඕන මිනිස්සුන්ට. හැබැයි මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කුඩු පට්ටම් කරාට පස්සේදී ඊළඟට මොකක්ද තියෙන උත්තරේ කියලා. තාත්තට අම්මට එකිනෙකාට ඕනනම් අගෞරව කරන්න පුළුවන්. තරහ ක්‍රෝධය ඇවිල්ලා හානි කරන්න පුළුවන්. ගිහියට පැවිද්දට එකිනෙකාට අගෞරව කරන්න, හානි කරන්න, අවමන් කරන්න, නිඳා කරන්න ඔක්කොම කරන්න පුළුවන්. ඒත් ගෙදරක අම්මව, ගෙදරක තාත්තව විනාශම කරලා දැම්මොත් ඊට පස්සේ තියෙන උත්තරේ මොකක්ද? ඊට පස්සේ තියෙන උත්තරේ මොකක්ද? බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ ක්‍රෝධය ආපු ගොඩක් අය, වෛරෙන් ඉන්න ගොඩක් අය අර්ථ තේරුම් ගන්නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට කුද්ධෝ ධම්මන්න පස්සති. ක්‍රෝධය ආපු කෙනාට ධර්මය තේරෙන්නේ. ධර්මය තේරෙන්නේ යාට. ධම්මන්න පස්සති. ක්‍රෝධයෙන් ඉන්න කෙනා ධර්මය දකින්නේ. පිං පව් හොඳ නරක අනිත්‍ය දුක්ඛ අනාත්ම ඕවා මොනවාක්වත් ක්‍රෝධයෙන් ඉන්න වෙලාවට තේරෙන දේවල් නෙවෙයි. හිතෙන්නේ අනිත් පැත්තට. ඒ ක්‍රෝධේ හැටි ධර්මයක් තේරුම් ගන්න, අර්ථයක් තේරුම් ගන්න. කියන්නේ මෙලෝ යහපතක් පරලෝ යහපතක් තේරුම් ගන්න බෑ. මෙලොවට හානි වෙන ඒවා පරලොවට හානි වෙන ඒවා ඒව තේරුම් ගන්න බෑ. ඒක තමයි ක්‍රෝධයේ තියෙන විසකුරුකම. ක්‍රෝධයේ තියෙන බියකරුකම ඒක. ක්‍රෝධය වගේ හානි කරනවා. නටලා ඉවර වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනකොට තමයි තේරෙන්නේ අයියෝ මං කරපු ගොන් වැඩ කියලා. පෙරහැර ගිහිල්ලා ඉවරයි. අස්වැය ගිහිල්ලා ඉවරයි එතකොට. ඒ දඟලිලි ටික දඟලලා සාමාන්‍ය පියවි සිහියට එනකොට ගොඩක් දේවල් හදන්න බැරි තරම්ම කුඩු පට්ටම් වෙලා ඉවරයි. ඒ නිසා බුද්ධිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න, හොඳට හිතලා මතලා කටයුතු කරන අය බවට පත් වෙන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අන්දන් තමන් තදා හෝති යං කෝදෝ සහතේ නරං. උන්වහන්සේ වදාලා යම්කිසි කෙනෙකු ක්‍රෝධය ඇතුළෙන්ම හටගන්නව නම් ඒක ඇත්තටම කියනවා නම් ක්‍රෝධය කියලා කියන්නේ එක්තරා විදියකට ඇතුළෙන්ම හටගන්න මේ නරක මනෝභාවය නිසා ක්‍රෝධයට මිනිස්සෙක් යට වුණොත් එකල්ලි ඔහු අඳුරට ගමන් කරනවා කියලානේ. අඳුරට ගමන් කරනවා. ඒ ක්‍රෝධයට ලක් වෙච්ච කෙනා, ඒ ක්‍රෝධයට ගොදුරු වෙච්ච කෙනා ඒකත් එක්කම එයා අඳුරට, කළුවරට ගමන් කරනවා.
ඉතින් ওই ධර්ම කරුණු ටික හොඳට හිතන්න. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. තථාගතයන් වහන්සේ වදාළ තාම මනරම් දේශනාවක් නේ. වචන වලින් කියලා විග්‍රහ කරලා වර්ණනා කරලා නිම කරන්න බැරි වටින උපමා රසකින් අපිට මේ දේශනාවේදී අපේ මනසේ බලපැවත්වන මේ භයානක මනෝභාවය පිළිබඳව මේ දරුණු මනෝභාවය පිළිබඳව ඒ දේශනාව තුළ අපිට කරුණු කියලා දීලා තියෙනවා. බුද්ධ නීති සංග්‍රහයේ අපේ රේරුකාණි චන්දවිමල මහාසායන් වහන්සේ අංගුත්තර සප්තක නිපාතේ සඳහන් වෙන සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ සඳහන් වෙන මේ ක්‍රෝධය පිළිබඳව වදාළ මේ ලස්සන ගාථා ධර්ම උන්වහන්සේ එක්තැන් කරලා තියෙනවා. අද ඔබත් එක්ක සාකච්ඡා කළේ ඒ උතුම් වූ ධර්ම ග්‍රන්ථය තුල සටහන් වෙච්ච තථාගතයන් වහන්සේ විසින් ක්‍රෝධය ගැන වදාළ අපූර්ව දේශනාවක්. ඉතින් ඔබට පුළුවන් මේ දේශනාව තව කෙනෙකුට හිත හදාගන්න උපකාරයක් විදියටනේ, තව කෙනෙකුට හිත සුවපත් කරගන්න උදව්වක් විදියට අහන්ට සලස්සන්න පුළුවන්. ඒකට අවස්ථාව තියෙනවා. YouTube එකට ගිහිල්ලා Facebook නැති අයට බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු වුණොත් ඕනම වෙලාවක මේ දේශනා ශ්‍රවණය කරන්නට අවස්ථාවක් තිබෙනවා. හෙට මේ දේශනාව YouTube එකට ඇතුළු නම් තව ඔබට වරින් වර මේ දේශනා ශ්‍රවණය කරන්නට අවකාශය තිබෙනවා. ඉතින් අද මේ පින්කම සිද්ධ කළේ මුලින් මතක් කළා වගේම ඕමානේ ප්‍රමාණ සමීක්ෂකවරයෙක් වශයෙන් quantity survey කෙනෙක් විදියට සේවය කරපු මේ කොරෝනා වසංගත තත්වයට ගොදුරු වෙලා අභාවයට පත්වෙච්ච උදාර සම්පත් අවුරුදු 38ක තරුණ මහත්මයෙක්. එතුමන්ට ආදරණීය දරුවෝ දෙන්නෙක් ඉන්නවා, චූටි දරුවෝ. තෙනුමි රෙහන්සා දියණිය, යසදු රුත්සර පුතුණුවා, ඒ දරුවෝ දෙන්නගේ තාත්තා, ඒ වගේම නෝනා මහත්මිනිය, ඔෂානි තලගල මහත්මිනිය බිරිඳ. ඉතින් මේ පවුලේ අය තමයි මේ උතුම් පින්කම සිද්ධ කළේ. ඒ ආදරණීය බිරිඳත්, නෝනා මහත්මිනියත්, ඒ දරුවොත්, ඒ වගේම ඒ මහත්මාණන්ගේ උදාර මහත්මාණන්ගේ ආදරණීය අම්මා තාත්තත් මේ සඳහා සම්බන්ධීකරණය කරපු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත් වෙන අසිනි මහත්මිනිය, ඒ අය එකතු වෙලා ඒ යාළු මිත්‍රයින් විවිධ රටවල් වල ජීවත් වෙන මේ උතුම් පින්කමට සහසම්බන්ධ වුණා. සජීවීව මේ දේශනාව ශ්‍රවණය කළා. ඉතින් එතුමාගේ ජීවිතය ඊටාම කෙටි කාලයකදී මේ වසංගතය නිසා නිමා වුණත් එතුමාගේ භව ගමන නිමා වෙන්නේ සියලු කෙලෙසුන් එතුමා තමන්ගේ సంతානයෙන් නිදහස් කරගත්තු දවසට. එතුමා මේ වෙනකොටත් තව තැනක ඉපදිලා 31 තලයකින් එක් භූමියක එක් තලයක එතුමා ඉපදිලා ඇති. එතුමා වෙනුවෙන් අපිට කළ හැකි දේ තමයි මේ වගේ උතුම් දහම් කතාවල නියලිලා ඒ ඇති වෙන පිරිසිදු පවිත්‍ර චිත්ත සංතානයන් තුල ඉඳගෙන ප්‍රාර්ථනා කරන එක, මෛත්‍රී වඩන එක, එතුමාගේ භව ගමන සුවපත් වේවා කියලා, එතුමාගේ භව ගමන යහපත් එකක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි ඔබ අප හැම දෙනාටම කළ හැකි දේ වෙන්නේ. ඉතින් උදාර සම්පත් මහත්මයා තරුණ වියේදීම ජීවිතේ නිම කළත් මා විශ්වාස කරනවා එතුමා මේ ගෙවපු කෙටි ජීවිත කාලය තුල සිල්පද රකින්න ඇති, දම්පැන් දෙන්න ඇති, හොඳ මනුෂ්‍ය ගුණධර්ම දියුණු කරගන්න ඇති, තථාගතයන් වහන්සේ වදාළ දහම් කොටස් පුළුවන් විදියට අවබෝධ කරගෙන පුළුවන් උපරිමයෙන් ඒවා පුහුණු කරගන්න එතුමා උත්සාහ කරන්න ඇති. මහා වයසක් නැති නිසා එතුමාගේ ජීවිතේ යහපත් මේ ගෙවපු කෙටි කාලය ගෙවන්න ඇති. එතුමාගේ භව ගමන යහපත් කරගන්නට එතුමා බොහෝ පින් කුසල් කරගන්නට ඇති කියලා මා විශ්වාස කරනවා. අඩුම ලොකු පින්කම් කරගන්න බැරි වුණත් භයානක අකුසල් කරන කෙනෙක් ලෙස එතුමා ජීවත් නොවෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා. කොහොමුණත් එතුමාගේ අභාවය අවුරුදු 38ක් වැනි කෙටි වයසකදී සිද්ධ වෙලා තිබෙනවා. ඒ නෝනා මහත්මිනියට, දරුවන්ට, එතුමාගේ අම්මා තාත්තට, යහළු යෙහෙලියන්ට ගොඩක් දුක වේදනාව උරුම කර දීලා එතුමා නික්මිලා ගිහිල්ලා තිබුණත් එතුමාගේ ජීවිතයෙන් අපිට පුළුවන් ආදර්ශයක් ගන්න. එතුමා අවුරුදු 38 දී මිය ගියා. කවුද දන්නේ?
එතුමාට වෙච්ච දේ හෙට අපිට නොවේ කියලා. එතුමා අපිට යෝජනා කරනවා එතුමාගේ මරණය තුල නිහඬව යමක්. ඒ තමයි මරණය කියන ධර්මය ඕනම වයසකදී එන්න පුළුවන්. ඒක එන රටක්, තැනක්, වෙලාවක්, වයසක් නැහැ. Tamanට උපන් රටෙන් ගොඩක් ඈත් වෙලා වෙන රටක සේවය කරමින් ඉදිද්දී අවුරුදු 60-70ක් වෙන්න කලින් Tamanට මේ මරණය අත්ුණා. ඒ වගේම ඔබටත් එවැනි ධර්මයකට මූණ දෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මන් කරලා යහපත් වෙන්න කියන, ඉක්මන් කරලා Tamanගේ ජීවිත උතුම් තත්වයට පමුණුවාලා ගන්නට වීරිය කරන්නට කියන පණිවිඩය ලබා දෙමින් තමයි එතුමාගේ මේ භවය නිමාවටපත් කරලා තියෙන්නේ. ඉතින් රැස්ුණු සියලුම පින් කුසල් අපි එතුමන්ට අනුමෝදන් කරමු. එතුමා සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් අමා මහ නිර්වාණ ධර්මයම ඉක්මන් භවයකදී උදා කර ගනිත්වා. එතෙක් උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරත්වා. ඉක්මන් භවයකදී උදාර සම්පත් මහත්මානන් නිර්වාණ ධර්මයේම කැමැති බෝධියකින් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලුම දෙවිවරු පින් අත්කර ගනිත්වා. එම නෝනා මහත්මිනියට, චූටි දරුවෝ දෙන්නට, ඒ වගේම ඒ මව්පියන්ට වගේම මේ ධර්මානුශාසනාවට සම්බන්ධීකරණය කරපු ඒ සිඩ්නි නුවර ජීවත් වෙන ඒ මහත්මිනිය ඇතුළු කොට සියලු කල්යාණ මිතුරු මිතුරියන්ටත් මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටත්, ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සියලු යහපත උදා වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ ලැබේවා. මේ වසංගත තත්වයට ගොදුරු වෙලා ඉන්න හැමෝම නිරෝගී වේවා. මේ වසංගත තත්වයෙන් ලෝකයම නිදහස් කරගන්නට කැපවෙන වෛද්‍යවරුන් ඇතුළු කොට සියලු කාර්ය මණ්ඩලවල අයට යහපතක් වේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වී නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට නියගිය උදාර සම්පත් මහත්මයා ඇතුළු ඥාතීන්ට, දෙවියන්ට මේ පින් කුසල් එකසේ පාරමී වේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් උතුම් පාරමී ධර්ම බවටම පත් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.